හරි මේක වීඩියෝස් දෙකකට යන්නේ. අතනින් නැවතුන අර වීඩියෝ එක මේ ෆෝන් එකේ පුඩියවලා ගිහිල්ලා. හරි. හරි. TPF කියලා විතර පටන් ගන්න තියෙන්නේ. සෑම සේවකයෙකුට තම මූලික වැටුප් මත අර්ථසාධක කර්ම වලට 10%ක්ද ආයතනයේ 15%ක්ද දායක වෙනවා. නේද? හරි. එහෙනම් සේවකයාගේ කොටස තමයි මේ තියෙන්නේ. සේවකයා කියන පැත්තේ සේවකයා 10%ක් දායක වෙනවලු මොකක් මතද? මූලික වැටුප මත. ආයෙ මූලික වැටුප 10% බලන්න. 40000 10%ක් 4800යි. 42000 10%ක් 4200යි. 40000 10%ක් 4800යි. 40000 10%ක් 4800යි. හරිනේ? හරි. සේව්‍ය 15%ක් මූලික වැටුප 15%ක් දෙනවලු සේව්‍ය. හරි? හරි. එහෙනම් එයාගේ එකක් දාගෙන යමු එහෙනම්. එහෙනම් මෙයාගේ එකක් දාගෙන යමු මූලික වැටුපෙන් මෙයා දෙනවලු 15%ක්. 115 40000 15%ක් 7200යි. එතන 40000 තුනක් තියෙනවා. එහෙනම් ඔක්කොගෙම එකම ගාන. ඊළඟට 42415 6300යි. හරිනේ? හරි. ඊට අමතරව ETF එකට 3%ක් දායක වෙනවා. මූලික වැටුපෙන්ම තමයි මම ඊටලි දාන්නේ නැහැ. පේනව නේද නැහැ දාන්න. මූලික වැටුපෙන්ම 3%ක් ETF එකට දායක වෙනවා. එතකොට 1200යි 1440යි. මෙයාට 3%යි. මෙතන මෙයාට තින්නේ ඉලක්කමයි. මෙයාට තින්නේ ඉලක්කමයි. මෙයාට 1200යි 1260. හරිනේ? හරි. මූලික වැටුපට 10%යි මූලික වැටුපට 15%යි කියලා කියනවා. හරි. සමහර ගණන් වල කියන දල වැටුපට කියලා. සමහර ගණන් වල කියන දල වැටුප. හරිද? දල වැටුපට ගියොත් දල වැටුපට. කිසිම දෙයකට සඳහනක් නැත්තම් දල වැටුප හෝ මූලික වැටුප ගැන සඳහනක් නැත්තම් හැමතිස්සෙම මතක තියාගන්න EPF බලන්නේ මොන වැටුපටද? මම මේ මතක කියන්නේ ඔය වැටුපට. මූලික වැටුපට. පැහැදිලිද? හරි. ඊට පස්සේ අඩු කිරීම මොකද්ද? ඊට පස්සේ කියනවා සුබ සාධන සමිතියේ හැම සේවකෙක්ම 100 ගාණ දෙනවා. හැම එකෙම දෙන්නවලු 100 ගාණ. හරි. එහෙනම් හැමෝගෙම මොකද කරන්නේ? 100 ගාණේ අඩු කරන්න කියලා. තව එකක් කියනවා වගුවට යටින් සේවකයාගෙන් ලබාගත් අවසර ලිපිය අනුව තාරකීගේ වාහන කල්බදු වාරිකය 8000ක් අඩු කරයි. තාරකී මේ තුන්වෙනියගෙන් කල්බදු වාරිකය 8000ක් අයින් කරනවලු. ඇයි ඒ කියන්නේ දැන් තාරකී වාහනයක් අරගෙන ඇති. ඒතර මේ වාහනේ අර තියෙන ණයට. ඒතර මේ ණයට ගත්තම යා ණය ගෙවන්න ඕන මාසෙන් මාසෙට. හරිනේ. ඒතර යා පඩිය හම්බුනම තමයි ගිහිල්ලා දල ලීසින් කම්පැනි එකට මේ වාරිකය ගෙවන්නේ. හැබැයි දැන් මෙයා නැත් නෑ ගෙවන්න කිව්වොත් මොකද වෙන්නේ? නිවාඩු දාලා හරි හාෆ් ඩේ එකක් දාලා හරි තමයි මෙයා යන්න වෙන්නේ මේක ගෙවන්න. ඒතර ආයතනයට යා කියනවා මොකද්ද? ඔයා මං වෙනුවෙන් මගේ රුපියල් 8000 එයා දාලා ආයතනයට ගෙවන්න. මගේ පඩියෙන් කපා ගන්න. දැන් කොහොමද එකයිනේ මට පඩිය හම්බෙලා ඒ 8000 අරන් ගිහලා මම ඒගොල්ලන්ට දුන්නත් එකයි. නැත්තම් මට හම්බෙන්න ඕන පඩියෙන් ආයතනයේ 8000 කපාගෙන එයා මං වෙනුවෙන් හිට කිව්වොත් එකයි දෙකම වෙන්නේ එකම වැඩේනේ. හරි? හරි. ඒතකොට එයා 8000 කපා ගන්න. ඒකයි කියලා අවසර ලිපිය අනුව. එහෙම නැතුව ඕනකම තමුන්ට අවශ්‍ය පරිදි ආයතනයට පඩි කපන්න බෑ. හරි. එහෙනම් බලන්න කොච්චර අඩු කරනවද කියලා. සතු ටික ගත්තම EPF වලට 4800යි සුබ සාධන 100යි ඔක්කොම අඩු කරනවා කීයද? 4900යි. net view ගත්තම EPF 4200යි සුබ සාධන 100යි 4300ක් අඩු කරනවා. තාර්කීව ගත්තම EPF වලට 4800යි සුබ සාධන 100යි 4900යි 810යි 12900ක් අඩු කරනවා වැඩි. ප්‍රබෝධ ගත්තම 48 4800යි 4900ක් අඩු කරනවා. පැහැදිලිද? එහෙනම් ශුද්ධ වැටුප කියලා කියන්නේ මොකක්ද? එහෙනම් සල්ලි වලින් කොච්චරක් වැටුප ගෙවනවාද? ඒ කියන්නේ මෙන්න මෙච්චරක් ගෙවන්න ඕනේ. පැහැදිලිද? දල වැටුප මෙන්න මෙච්චරක් ගෙවනට අඩු කරනවා. පැහැදිලිද? හරිනේ? ආයෙත් මෙන්න මෙච්චරක් දැන් ගෙවනවා. බලන්න කීයක් ගෙවනවද කියලා. 48000න් 4900ක් කපල තමයි ගෙවන්න ඕන වැටුප. එතකොට එයාට පඩි ගෙවනවා කීයද? 43100. පැහැදිලි? හරි. 42000න් 4300ක් කපනවා. එතකොට 37700ක් යට ගෙවනවා. ඕන පොඩ්ඩක් එහෙ ගිහිල්ලා තියෙන මෙයාගේ 54750න් 12900ක් අඩු කරන්න ඕන. 13000ක් අඩු කරාම 41950 එන 41850යි. මෙයාගේ 52500න් 4900ක්
අඩු කරන්න ඕන 5000 ගියා 10000 100. හරි. පැහැදිලිද? හරි. එහෙනම් දැන් මේ හැම තීරුවම එකතු කරන්න. පළවෙනි එකතු කරන්න මේ තීරුව. එකතු කරමු 48 10 48 10 96 10 98 10 1,36,10 1,46,10 1,86,10 11,250 හරිනේ එහෙනම් මේ දෙන්නගේ එකතුව මෙතනට ඒ කියන්නේ මේ සෙට් එකේ එකතුව හරිනේ එහෙනම් 197යි 250යි මේ ටිකේ එකතුව 18600 මේ ටිකේ එකතුව 400 මේ ටිකේ එකතුව 8000යි දැන් 18600 19000යි 27000යි මේ ටිකේ එකතුව මේකෙන් මේක කියන 27000 ගියාම 170යි 250යි මේ ටික එකතුව ගත්තත් එකයි මුළු දල වැටුපෙන් මුළු වඩු ග්‍රීන් වඩු කරත් එකයි. හරිනේ? මේක එකතුව 9300ක් කියනවා. 9300 කියනකොට ඒක 27900. හරි? මෙතන එකතුව 0යි 6යි 10යි 18යි 8යි ඉතුරු 1 13යි 2යි 15යි 5යි ඉතුරු 1 4580 ඔන්න උඩ අපි කියනවා ගැටු ලේඛනය කියලා. ඒතර උඩින් ගිය වෙන්න ඕන කාගේ සමාගමද කියලා. කාගේ සමාගමද? සීමිත උඩරට සමාගම. මම ඊතරක් පොඩ්ඩක් ගහලා වැඩි. සීමිත උඩරට සමාගම කාලච්ඡේදය 2019 මේ මාසයේ සඳහා ගැටු ලේඛනය. හරි? හරි. එහෙනම් උදාන ගැටු ලේඛනය. එහෙනම් දැන් ඊට පස්සේ තමයි කාර්යකාරී මොකද? මේකට අදාළ තොරතුරු සටහන් දාන්න. එහෙනම් ඔයගොල්ලෝ දැන් මේක හදාගෙන ඉන්න බිත්ත සටහන් දාන්න කලින් දැන් වීඩියෝ එක නවත්තලා ගාන හදා ගන්න අන්ත එකට. හරි? ඊට පස්සේ හැදුවාට පස්සේ අපිට පුළුවන් මේක බිත්ත සටහන් දාන්න උත්තරේ වාලඟ තියෙනවා. නැත්නම් දැන් උත්තරේ මම පොඩ්ඩක් කරලා ඔයාලට උත්තරේ නැති වෙනවා. හරි? හරියට දැන් ගාන හදාගෙන ඉන්න ඔක්කොම කලින්. හරි? හදාගෙන ඉඳලා අපි යමු බිත්ත සටහන් ටික දාගන්නවා උඩට අහනවා. මේක ලියන්න මොනවද මේ කියලා මූලික වැටුප අතිකාල දල වැටුප EPFC එන 10 ඒ කියන්නේ සේවක යටි කොටස සුබ සාධන කල්බදු මුළු වඩු කිරීම ශුද්ධ වැටුප EPF සේවයගේ 15 ETF සේවයගේ 3. හරි. එහෙනම් අපි දැන් දිත්ත සටහන් දාන්න හදන්නේ මේකින් එකේ. හරිනේ? හරි. දැන් බලන්න වැටුප කොච්චරයිද කියලා. මූලික වශයෙන් වැටුප 1,86,000යි. අතිකාල 11,250කට සමස්ත වැටුප හැදිලා තියෙනවා කීයක්ද? 1,97,250ක වැටුපක් ආයතනය සේවකීන්ට ගෙවන්න ඕන. එහෙනම් වැටුප මොකක්ද ආයතනයේ? වැටුප කියන්නේ ආයතන. දැන් අපි මූලික වැටුපයි මූලික වැටුප දිත්ත සටහන් දැම්මොත් මේක දාන්නත් ඕන දිත්ත සටහන අපිට වියදම. මේකක් දාන්න ඕන දිත්ත සටහන. එතන ඒකත් අපිට වියදම. ඉතින් මෙතන දිත්ත සටහන් දෙකක් දානවට වඩා අපිට ලේසි දෙන්නගේ මොකද්ද? එකතුව දිත්ත සටහන් දානවා නම්. තේරුණා නේද? හරි? හරි. එහෙනම් පළවෙනි දිත්ත සටහන තමයි මොකද්ද? දල වැටුප. තේරුණා ඒක ඒක විතරක් ගන්න කියලා.
මූලික වැටුපත් අපිට වියදමක් ප්‍රතිකාලක් අපිට වියදම ව්‍යාපාරයට වියදම්නේ. ඉතින් මේක වියදම් කියලා වියදම් වැටුප් හර කරලා මේකත් වියදම් කියලා වැටුප් හර කරලා දෙපාරක් හර කරනවට වඩා ලේසි කෙලින්ම දල වැටුප එකම පාර හර කරනවා නම්. හරිනේ. හරි. එහෙනම් අපි දල වැටුප තමයි මුලින්ම දිත්ත සටහන් දාන්නේ. දිත්ත සටහන් දාන්න මූලික වැටුපවත් ප්‍රතිකාලාවක් ඕන වෙන්නේ නැහැ. හරි. දල වැටුප දිත්ත සටහන් දාන මේ මූලික වැටුපවත් ප්‍රතිකාලාවක් ඕනේ නැහැ. අපිට කෙලින්ම දල වැටුප විතරයි. එහෙනම් දල වැටුප දිත්ත සටහන් දාමු. හරිනේ. හරි. දල වැටුප. ඒතර වැටුප මේ පැත්තෙන් ලියමු. දල වැටුප. ඒතර එක පැත්තකින් වැටුප. වැටුප මොකක්ද අපිට? වියදම. ඒතර වියදම වැඩි වෙනවා. වියදම වැඩි වීම හර. හරිනේ? හරි. එහෙනම් මොකක් හරි කියනවා මොනවා වෙන්න ඕනද? බැර වෙන්න ඕන. හැබැයි දැන් ඕගොල්ලන්ට තේරුණා මේ ගාන කරනකොට මේ වැටුපෙන් 1,97,250 සේවකයින්ට ගෙවුවේ නැහැ. සේවකයින්ගේ EPF නුවේ 18,600ක් අඩු කරගත්තා. සුබ සාධාරණ වලට 400ක් යපුවා. කල්වදුවාරිගේ 8,000ක් යපුවා. ඒතකොට සමස්තයක් වශයෙන් 27,000 හපා ගත්තා. හපා ගත්තා පස්සේ සේවකයින්ට ගෙවුවේ 1,70,250. ඒ නිසා මේක මුදල් නෙමෙයි. මේ 1,97,250 මුදලින් ගියා නෙමෙයි. නේද? එතකොට ඒක අපිට මොකක් හරි ගිණුමක් බැර වුණා. අන්න ඒ බැරගෙන ගිණුමට අපි කියනවා අලුත් නම. අපි ඒකට කියනවා වැටුප් පාලන ගිණුම කියලා. මොකද්ද ගිණුමේ නම? වැටුප් පාලන ගිණුම. ඒක తాවකාලික ගිණුමක් විතරයි. ඒක తాවකාලික ගිණුමක් විතරයි. ඒක සුළු වෙලා යනවා ගාන 40 ඉවර වෙනකොට. අපි බලමු කොහොමද ඒක වෙන්නේ කියලා. හරි. බලමු එහෙනම්. එහෙනම් වැටුප කියන්නේ අපිට වියදමක්, වියදම් වැඩි වීම හර తాවකාලික ගිණුමක් ගහ ගන්නවා. මොකක් කියලාද? වැටුප් පාලන ගිණුම කියලා. ඒ ගිණුම බැර කරනවා. එහෙනම් අපි දිත්ත සටහන දාමු. මෙන්න වැටුප් ගිණුම වුණ වැටුප් හා වේතන. හරි. වැටුප් ගිණුම හර වෙනවා 1,97,250. ගිණුමක් ගහලා ඒ ගිණුම බැර කරන්න ඕන 1,97,250. සාමාන්‍යයෙන් අපි දැන් 12 වසරකින් කරන්නේ ඔක සල්ලි වලින් කියපු කියන. එහෙනම් මුදල් බැර. මුදල් නෙමෙයි මෙතනදී මේ ගිණුමේ නම තමයි වැටුප් පාලන ගිණුම. මොකද ගිණුමේ නම? වැටුප් පාලන ගිණුම. හරි? හරි. එතකොට වැටුප් පාලන පාලන ගිණුම තමයි නෑ. එහෙනම් ගිණුම් දෙකේ නම් දෙක මාරු කරනවා. වැටුප් ගිණුම ලියනවා වැටුප් පාලන ගිණුම. වැටුප් පාලන ගිණුම ලියනවා වැටුප් ගිණුම. මම මාරු කරන්නේ නැහැ. ඕගොල්ලෝ දැන් ඇඩ්වාන්ස් ලෙවල් ළමයි. මම අංක 1 කියලා දානවා. පැහැදිලිද? හරි. එහෙනම් දල වැටුප් දිත්ත සටහන කියන ළමයි 22 පිටුවේ තියෙනවා දල වැටුප් දිත්ත සටහන. වැටුප් හා වේතන ගිණුම හර වැටුප් හා වේතන පාලන ගිණුම බැර. මොකද දිත්ත සටහන? වැටුප් හා වේතන ගිණුම හර වැටුප් හා වේතන පාලන ගිණුම බැර. පැහැදිලිද? හරි. ඊට පස්සේ මොකද වෙන්නේ? ඒ 1,97,250න් සේවකයාගේ කපනවා කීයද? 18,600. මොනවාටද? EPF වෙනුවෙන්. හරි. එතකොට EPF එක ඕගොල්ලෝ දන්නවා EPF එක ගත්තම මේක ඕන නෝට් එකක් දාගන්න. EPF එක ගත්තම EPF එක වෙනුවෙන් පාර්ශ්ව දෙකක්. එක්කෙනා සේවකයා අනිත් එක්කෙනා සේව්‍ය අදින්නම දායක වෙනවා. සේවකයාට මොකද වෙන්නේ? සේවකයාගේ දායකයෙක් 10% මොකද වෙන්නේ? එක පැත්තකින් වැටුපෙන් අඩු කරනවා. හරිනේ? අනිත් පැත්තෙන් ආයතනයට මොකද්ද? වග කීම සේවකයා වෙනුවෙන් ඒක මහ බැංකුවට යවිය යුතුයි. සේවකයාගේ එක එයාට කිව්ව එක මොකද්ද එයාට? එයාගේ මොකද්ද? වියදමක්. වැටුපට අමතරව සේවකයාට දෙන්න ඕනේ. ඒතකොට ඒක වියදමක්. අනිත් පැත්තෙන් එයා සේවකයා බඳව ගන්නකොට මේ විදිහින් බැඳිලා ඉන්නවා මහ බැංකුවට ඒ පීස් එක ගෙවන්න නැහැ කියලා. හරිනේ? එතකොට සේවකයාගේ එකත් එයා යවන්න ඕන. සේවකයාගේ ඒවත් යවන්නත් ඕන. හැබැයි අතින් දාන්නේ යාගේ කොටස විතරයි. සේවකයාගේ එක සේවකයාගේ වැටුපෙන් අඩු කරලා නැත්නම් වැටුපෙන් කපලා තමයි දාන්නේ. පැහැදිලිද? සේවකයාගේ වැටුපෙන් කපනවා කීයද? 18,600. තේරුණාද? මතක තියාගන්න මේ අඩු කිරීම කරන සියලුම දේවල් ටික. අඩු කිරීම කරන සියලුම දේවල් ටික ගලපන්නේ වැටුප් පාලන ගිණුමට. කොයි ගිණුමටද? වැටුප් පාලන ගිණුමට. ඒතර එකෙන් අයින් කරන්න නේ ඕන. ඒතර වැටුප් පාලන ගිණුම දැන් ශේෂයේ තියෙන බැර පැත්තේ. එහෙනම් එකෙන් අයින් කරන්න ඕන 18,600. එහෙනම් අයින් කරන්න මොකද කරන්නේ? හර කරනවා.
පැහැදිලිද? ඒකෙන් අයින් කරන්න හර කරනවා. එතන වැටුපෙන් අඩු කරන්න අයින් කරා. අයින් කරලා ඒක බැර කරනවා කොහෙටද? ගෙවිය යුතු EPF ගිණුමට. කොහෙද බැර කරන්නේ? ගෙවිය යුතු EPF ගිණුමට. මේකේ ලියනවා වැටුප් පාලන. මේකේ ලියනවා ගෙවිය යුතු EPF. මොකද කියන්නේ? ගෙවිය යුතු EPF. දෙවනි සටහන. තේරුණාද? හරි. එහෙනම් එක පැත්තකින් වැටුපෙන් අඩු කරනවා අනිත් පැත්තෙන් වගකීම. එතන වගකීම් වැඩි වීම නේද? වගකීම වැඩි වෙනවා. වගකීම් වැඩි වීම බැර වැටුපෙන් අඩු කරනකොට වැටුප් පාලන ගිණුම තමයි මොනා කරන්නේ? හර කරන්නේ අර తాවකාලික ගිණුම. හරි නේද? හරි. එහෙනම් වැටුප් පාලන ගිණුම හර කරනවා. එහෙනම් මෙන්න මෙයා. ආන්සර් දෙක. ඊට පස්සේ සුබ සාධන සමිතියට තවත් 400ක් කපනවා. එහෙනම් කොයි ගිණුමෙන්ද දැන් අඩු කිරීම ඔක්කොම කරන්න ඕන කියලා කිව්වේ? මම ඉස්සෙල්ලා කොයි ගිණුමෙන්ද කපන්නේ? අර తాවකාලික ගිණුම. මොන ගිණුමද? පාලන ගිණුම. එහෙනම් බැර පැත්තේ තියෙනවා ඒකෙන් කපනවා. කපනකොට මොකද වෙන්නේ? හර වෙනවා. හර කරලා මේ කොහෙද යවන්න ඕන? සුබ සාධන සමිතියට යවන්න ඕන. එහෙනම් සුබ සාධන ගිණුම මොනවා කරනවද? දැන් සුබ සාධන සමිතියට යවන්න ඕන. ඒ නිසා ආයතනයක වග කීමක් බැර වෙනවා. තුන්වෙනි සටහන. හරි නේද? හරි. වැටුපෙන් අඩු කරනකොට හැමතිස්සෙම తాවකාලික ගිණුම පාලන ගිණුමෙන් තමයි ගැලවීම කරන්නේ. පාලන ගිණුමේ වැටුප තියෙන බැර පැත්තේ අයින් කරන මොනවා කරනවද? හර වෙනවා. අනිත් ගිණුම බැර වෙනවා. ඒතර ආයතනයේ සබ්ස්ටේෂනයකින් 8000ක් කපනවා කල්බදු වෙනුවෙන්. එහෙනම් කපනවා කල්බදු වෙන 8000 වැටුපෙන් කපනකොට බැර එකක් අයින් කරන්න හර කරනවා. ආයතනයේ එක මොකද්ද? වගකීමක් අලුත් සමාගමකට ගෙවන්න ඕන. සේවකයා වෙනුවෙන් අර ආයතනයේ කල්බදු නෙමෙයි හොඳේ. කල්බදු 8000යි. ගෙවන්න ඕන කල්බදු සමාගමකට. පැහැදිලිද? තේරුණාද? හරි. ඒතර ආයතනයේ ඒ ටික ප්‍රොම්පිස්ට් එකේ යාවින් අයින් කරන ටික අදාළ ආයතනයට ලිවිය යුතුයි. ඒ නිසා ආයතනයට එක වගකීමක්. හරි. දැන් බලන්න අපි අඩු කිරීම එකම අඩු කිරීම නෙමෙයි තිබුණේ. එක එක જાති අඩු කිරීම නිසා තමයි හැම එකම අඩු කිරීමම දාන්න සිද්ධ උනේ. ඒතර මුළු අඩු කිරීම දාන්න අවශ්‍යතාවයක් නැහැ. ඒ ටික අපි එකපාර ගත්තා මේ එකපාර නෙමෙයි. ඒ 27000 කැලි තුනකට ගත්තා. ඒතර අරයව ආයි දාන්න අවශ්‍යතාවයක් නැහැ. එහෙනම් ඊළඟ දිත්ත සටහන තමයි කවුද? ශුද්ධ වැටුප. කොහොමද ශුද්ධ වැටුප ආවේ? දල වැටුපෙන් මොකක්ද? මුළු අඩු කිරීම අඩු කරාට පස්සේ උත්තරේ තමයි මොන වැටුප ආවේද? ශුද්ධ වැටුප. දැන් දල වැටුප කො 1.97යි 250යි. අඩු කිරීම සෙට් එක්කෝ මේ තියෙන 27000 මේ ටික එකතු වෙනවා 27000. එහෙනම් මේ ගිණුම බැලන්ස් කරාම අනිවාර්යයෙන්ම 1.70යි 250 එන්න ඕන. බැලන්ස් කරලා බලන්න මොකද වෙන්නේ කියලා. හා. එන 1.97යි 250යි වැඩි පැත්ත 1.97යි 250යි 27000 අඩු වෙනවා. 27000 අඩු වුණාම අර බැලන්ස් එක එනවා. ඊයයිද 1.70යි 250යි. තේරුණාද? හරි. ඒතර මෙච්චරක් අඩුක් තියෙනවා. මෙච්චරක් අඩු කරනවා. එහෙනම් මේක තමයි ගෙවන්න ඕනේ. එහෙනම් ගෙවනවා නම් 1.70 ගෙවුවනම් මොකද වෙන්නේ? මුදල් ගිණුම මොනවා වෙනවද? ඈ? මුදල් ගිණුම බැර වෙනවා. ඒකත් නෑ ලියන්න. ලියමු යමුනාට කොහෙන් හරි ලියන්නත් එපේ. නේද? මුදල් ගිණුම බැර වෙනවා 1.70යි 250. වැටුප් පාලන ගිණුම මොනවා කරනවද? හර වෙනවා. ඒතර ඒක අමුතුවෙන් දිත්ත සටහන් දාන්න දෙයක්වත් නැහැ. ඕන දිත්ත සටහන් දාන්න පුළුවන්. අමුතුවෙන් දාන්න දෙයක්වත් නැහැ. ගිණුම බැලන්ස් කරාම මේක හම්බ වෙනවා. තේරුණාද? හදිසියවත් මේක ගෙවුවේ නැත්තම් එහෙනම් ගෙවුවේ නැත්තම් මුදල් නෙමෙයි බැර වෙන්නේ කොහෙද? ගෙවිය යුතු වැටුප්. කොහෙද බැර වෙන්නේ? ගෙවිය යුතු වැටුප්. හරිනේ? හරිනේ ගෙවුවේ නැත්තම් වගකීමක් නේ අපිට. එතන මුදල් නෙමෙයි බැර වෙන්නේ ගෙවිය යුතු වැටුප්. එතන ගාණි කියනවා අවසානයේ අන්තිම වාක්‍ය ව්‍යාපාරයේ වැටුප් පදාන මාසයේදී ගෙවනවා කියලා. මෙතන එක ගෙවිය යුතු මේ ගානට අනුව මේක ගෙවිය යුතු වැටුප් නෙවෙයි. මේ ගානට අනුව මේක මුදල්. හදිසියවත් ගෙවුවේ නැහැ කියලා කිව්වොත් එහෙනම් මුදල් නෙමෙයි බැර වෙන්නේ ගෙවිය යුතු වැටුප්. පැහැදිලිද? අන්න ඒකම කිව්වේ වැටුප් හාවාගෙන කියන්නේ తాවකාලික ගිණුම බලන්න නැහැ කැපිලා කියලා. මේ කිසිම ශේෂයක් එන්නේ නැහැ පාඩේ. එහෙනම් මේක කැපිලා යනවා.
පැහැදිලිද? හරි. ඒකට අමතරව EPF එක අන්න සේව්‍යාගේ පැත්තට දැන් එනවා. මේ කාගේ පැත්තද? සේව්‍යාගේ පැත්ත. සේව්‍යාගේ පැත්ත. එහෙනම් සේව්‍යාගේ පැත්තට එනකොට සේව්‍යාගේ EPF දායකයේ 15යි, ETF දායකයේ 3යි. හරිනේ? හරි. එහෙනම් මේ දෙක දාන්න ඕන. එහෙනම් සේව්‍යාගේ EPF එතන එක පැත්තකින් EPF කියන්නේ සේව්‍යාට වියදමක්. එහෙනම් වියදමක් නම් ඒක හර. අනිත් පැත්තෙන් ඒක වගකීමක් නම් බැර. හරිනේ? හරි. එහෙනම් ගිණුමක් වැටෙනවා. මොකද ගිණුමේ නම? EPF වියදම. එහෙනම් වියදම් වැඩි වීම හර 27900. එතන ආයතනයක බෙදලා ඉන්න සේවිකයාට ගෙවන්න සමාගම හැමෙකුට ගෙවන්න. එහෙනම් බැර වෙනවා ගේ EPF 27900යි. ගිණුම් දෙකේ නම් දෙක මාරු කරනවා. මේකේ ලියනවා ගෙවිය යුතු EPF. මේකේ ලියනවා EPF වියදම. එතකොට එකක් ආවේ සේවකයාගෙන් අනිත් එක ආවේ සේවකයාගෙන්. සේවකයාගෙන් ආපු එක යාගෙන්මයි ආවේ මේ කපල සේවකයාගේ එක විතරයි ආයතනයේ වියදමක් බවට පරිවර්තනය වෙන්නේ. පැහැදිලිද? තේරුණාද? හරි. එතකොට EPF වියදම හරය ගෙවිය යුතු EPF බැර බවට පරිවර්තනය වෙනවා 6 වෙනි දිත්ව සටහන. පැහැදිලිද? හරි. ඒතර ඊට අමතරව ETF එක කියන්නේ මෙන්න මේ කොටසම තමයි මේ සේව්‍යා විතරයි ඒකට දායක වෙන්නේ නේද? ETF එක දායක වෙන්නේ කවුරු විතරද? සේව්‍යාව විතරයි. ඒතර ඒක 103යි. එක පැත්තකින් වියදමක් අනිත් පැත්තෙන් වගකීමක් සම්ප්‍රදාය දෙපාර්තමේන්තුවට ගෙවන්න ඕන. හරි. හරි. එහෙනම් මම යට කෑල්ල මකනවා. ඔයගොල්ලෝ අංක ටික දාගන්න. අංක ටික දාගෙන දිත්ත සටහන ටික දාගෙන යන්න. ETF එකේ දිත්ත සටහන මම දාන්න හදන්නේ. හරි. හරි. එහෙනම් ETF එකේ 5580 කොහෙද තිබ්බේ මට මතක නෑ. හරියට මම 5580. එහෙනම් ETF එක එක පැත්තකින් ආයතනයේ වියදම අනිත් පැත්තෙන් වගකීමක්. එහෙනම් අපි වියදම දාමු. ETF වියදම 5580යි බැර ගෙවිය යුතු EPF 5580යි. නියම දෙක නම් දෙක මාරු කරා. එහෙනම් 7 වෙනි අංකේ මට මතක විදියට ගෙවි EPF එක ලියනවා ETF වියදම මේක ලියනවා EPF. පැහැදිලිද? හරි. එහෙනම් ඔක තමයි විත්ත සටහන් ටික වැටෙන්නේ. එහෙනම් අපි බලමු විත්ත සටහන් ටික දැම්මට පස්සේ හරි. එහෙනම් විත්ත සටහන් ටික දාගන්න. දාලා ඉවරලා පාඩම් කරගන්න. ටියුට් එකේ තියෙන විත්ත සටහන් ටික දල වැටුප හා වේතන ගිණුම හර වැටුප හා වේතන පාලන ගිණුම බර සේවකයාගේ වැටුපෙන් කරන අඩු කිරීම ටික වැටුපෙන් ගන්න අඩු කිරීම ටික වැටුප තියෙන පාලන ගිණුම බර පැත්තේ අඩු කිරීම ඔක්කොම ගලපන්නේ පාලන ගිණුමට. එහෙනම් පාලන ගිණුම හර වෙනවා. අදාළ ගිණුම් බැර වෙනවා. EPF එක සේවකයාගේ පාලන ගිණුම හර EPF බැර සුබ සාධන පාලන ගිණුම හර සුබ සාධන බැර කල්බදු පාලන ගිණුම හර කල්බදු බැර ගෙවන්න ඕන 1.70යි ගෙවනවා කියලා කියනවා. එහෙනම් පාලන ගිණුම හර මුදල් බැර ගෙවි නැත්නම් පාලන ගිණුම හර ගෙවිය යුතු වැටුප් බැර. පැහැදිලිද? හරි. ඒතර ඊට අමතරව EPF වියදම ආයතනයේ EPF කියලා කියන්නේ සේවයාගේ වියදම. එතන එක පැත්තකින් වියදම අනිත් පැත්තෙන් වගකීමක්. ඒ නිසා EPF වියදම හර EPF බැර ETF එක ETF වියදම හර ETF බැර එකට ආයතනයේ වියදම. පැහැදිලිද? එතකොට සේවකයාගේ සමස්ත EPF එක හැදුවේ සමස්ත වගකීම් හැදුවේ දෙන්නගෙම එකතු වෙනවනේ. හැබැයි වියදමුනේ සේවයාගේ කෑල්ල විතරයි. ඉතුරු කෑල්ල වැටුපෙන් සේවකයෙක්ගෙන් කපා ගත්තා. පැහැදිලිද? හරි. එතකොට වැටුප් හා වේතනගේ පාලන ගිණුම මොකද වෙන්නේ? පාලන ගිණුම කිසිම ශේෂයක් ඉන්නේ නැහැ. වුණා වෙලා යනවා. කැපිලා යනවා. හරිද? එතකොට ආයතන සුබ සාධන සමිතියට 400 ගෙවුවම මොකද වෙන්නේ? දැන් සේවකයෙක් වෙනුවෙන් ගෙවන්නේ වෙන්නේ ගෙවුවම මුදල් බැර සුබ සාධන හර. එතකොට ඒවත් කැපිලා යනවා. කල්බදු සමාගමට 8000 ගෙවුවම මුදල් බැර කල්බදු හර. එතකොට ඒකත් කැපිලා යනවා. තේරුණාද? හරි. එතකොට හේනම් ඉතුරු ටික දැන් අපි විශේෂ කරමු. එතන මුදල් ගනුදෙනු තව තරම් එනවනේ. ඒ නිසා මුදල් ගනුදෙනුවත් දැන් මම මෙතන උද්ෘතයන් වල පෙන්නන්න යන්නේ නැහැ. තව ගනුදෙනු වෙනවා මුදල් වල. එහෙනම් මේ උද්ෘතයන් පෙන්නන්න යන්නේ නැහැ. ඉතුරු ටිකේ උද්ෘතයන් පෙන්නන්න තමයි දැන් මම හදන්නේ. පැහැදිලිද? හරි. එහෙනම් කැපෙට් මකල උද්ෘතයන් ටික දාමු. හරි.
එහෙනම් උද්ෘතයන් ටික ගමු අපි. ආදායම් ප්‍රකාශී උද්ෘතයන් පේනවද මෙතන? මූලික අර්ථ ප්‍රකාශී උද්ෘතයන්. හරි. එහෙනම් උද්ෘතයන් ටික ගමු අපි වියදම් ආදායම් ප්‍රකාශනයේ ආදායම් වියදම් මූලික අර්ථ ප්‍රකාශනයේ වත්කම් වර්ග හිමිකම්. හරි. එහෙනම් වැටුප් කියලා අපිට වියදමක්. එහෙනම් වැටුප කියන්නේ ආදායම් ප්‍රකාශයට මොකද්ද වියදමේ නම? වියදමේ නම දාන්න මොකද්ද? පරිපාලන වියදම්. මොකද්ද නම? වැටුප් ආවේතන. කීයද වියදම? 1.97.250යි. හරි. එහෙනම් යා හරි. තව මොකද තියෙන්නේ? වියදම් බලන්න. EPF වියදම තියෙනවා. එහෙනම් ඒකක් දාමු. පරිපාලන වියදම් EPF වියදම 27900යි. ඒක අපිට ETF වියදම තියෙන එකක් දාමු. ETF වියදම 5580. හරි. එහෙනම් දැන් මේ ගිණුම් ටික කැපුණා. මෙයාට තව ඒවා නිසා ඒත් අයින් කරා. මේක දැන් උද්දුත් ගන්නකොට වගකීම් ගිණුම් දෙකක් තියෙනවා. ගෙවිතු EPF සහ ගෙවිතු ETF. එහෙනම් ජංගම වගකීම්. දැන් දාමු ගෙවිතු EPF. ගෙවිය යුතු ETF. ගෙවිතු ETF එක දෙනවා 5580යි. ගෙවිතු EPF දෙන්නගේ එකතුවෙන් හැදෙන්නේ මම ගිරෝ ශේෂ කරන්නේ අකුරු ශේෂ කළ පාඩිය කිය ගන්න මම හිතතෝ ගන්න 0.9615 ඉතුරු 1 8.97 16 ඉතුරු 1 4යි 46500 දෙන්නගේ මේ වල පැහැදිලිද? හරි. හරි. එහෙනම් ඔක තමයි උද්ෘතයන් ටික. හරිනේ? ඒතර අරයව සමාගමට ගිහුවම මේක කැපෙනවා මේක ගිහුවම සමිතියට ඒක කැපෙනවා මුදල් තව ගනුදෙනු වෙනවා ඒ නිසා යනවා. පටොප්පාපාල ගිණුම කියලා කියන්නේ తాවකාලික ගිණුමක් සීලුම ගනුදෙනු දැමුම යාගේ පාගේ ඉන්නේ නැහැ. ඒතර මේක ආදායම් ප්‍රකාශයට මාරු කරනවා මේක ආදායම් ප්‍රකාශයට මාරු කරනවා මේක ආදායම් ප්‍රකාශයට මාරු කරනවා. ඊදම් අපි ආදායම් ප්‍රකාශයට මාරු කරනවා ඊදම් පාගේ ඉන්නේ ගන්නේ නැහැ. වගකීම් ගිණුම් දෙක පාගේ ඉන්නේ ගන්නවා පොල්ටත් ප්‍රකාශයට ඒවයි ඉදිරි වර්ෂයේ සඳහා යන හින්දා. පැහැදිලිද? හරි. එතකොට බලන්න සේවකීන්ගේ සේවකීන්ට අදාළව ගෙව්ව 1.70ක් වුණාට 1.70 250 වුණාට අපේ වියදම වෙන්නේ මතක තියාගන්න මොන වැටුපද හැමතිස්සෙම වියදම වෙන්නේ මොන වැටුපද? වියදම වෙන්නේ මොන වැටුපද? දල වැටුප සුද්ධ වැටුප නෙමෙයි. හොඳට මතක තියාගන්න. සුද්ධ වැටුප නෙමෙයි වියදම වෙන්නේ දල වැටුප. පැහැදිලිද? හරි. හොඳයි. සුද්ධ වැටුප මුදලින් ගෙවන වැටුප විතරයි. හරි. හරි. එතන බලන්න සේවකීන් වෙනුවෙන් ආයතනයේ කොච්චර වියදම් කරලා තියෙනවද කියලා මාසෙට. වැටුප් වෙනුවෙන් 1.97.500 වියදම් කරලා තියෙනවා. 250. EPF වෙනුවෙන් 27900ක් වියදම් කරලා තියෙනවා. ETF වෙනුවෙන් කීයක් වියදම් කරලා තියෙනවද? 5580ක් වියදම් කරලා තියෙනවා. එතන බලන්න අපිට හිතෙනවා සේවකයාට ගෙවන වැටුප විතරයි ආයතනයේ තියෙන එකම වියදම කියලා. එහෙම නැහැ. ආයතනයේ සේවකයන්ගේ තව තීව්‍රකට ඉන්ෂුරන්ස් එකම තියෙන පුළුවන් ගණන් වල. හරිද? එතකොට ආයතනයේ සේවකයන් වෙනුවෙන් මෙන්න මෙච්චර ප්‍රමාණයක් 0.5යි 8යි 13න් 3 ඉතුරුයි 1 2යි 1යි 3යි 9යි 12යි 5යි 17න් 7 ඉතුරුයි 1 7යි 1යි 8යි 7යි 15යි 5යි 20න් බිඳුව ඉතුරුයි 2 9යි 2යි 11යි 2යි 13න් 3 ඉතුරුයි 1 කීයද? 2,30,730ක් මේ මාසයට සේවකයන්ගෙන් වියදම් කරලා තියෙනවා. මේකට අපි කියනවා මුළු සේවක වියදම කියලා. මොකක්ද කියන්නේ? මුළු සේවක වියදම. ඒතර ගාන කියනකොත් එහෙම මුළු සේවක වියදම කියලා වැටුප් ආවේතන, ඒ කියන්නේ දල වැටුප, EPF වියදම, ETF වියදම ඔන්න ඔය ටික ඔක්කොගෙම එකතුව තමයි මුළු සේවක වියදම බවට පරිවර්තනය වෙන්නේ. පැහැදිලිද? තේරුණාද? හරි. එතකොට ඔන්න ඔය විදිහට තමයි වැටුප් ලේඛනයක් හැදෙන්නේ. එතකොට 6 වෙනි ගාන කොහොම අර මුලින්ම පොඩ්ඩක් වැරදුනා. හක් වැඩි ගානක් හදන්න ගියා. එතකොට 6 වෙනි ගාන ඔයිලත් වඩා සරල ගානක්. මේක අඩු කිරීම වල නිසා තමයි ඒක නැතුවේ. හරි? හරි. එහෙනම් ඊට සටහන් පාඩම් කරගන්න.
හදිස්සියවට අර වැටුප ගෙවුවේ නෑ වුණා නම් ගෙවි යුතු වැටුපත් අර 1.70 250 එහෙනම් ඒක වගකීමක් බවට පරිවර්තනය වෙනවා. හරි? හරි. එහෙනම් දැන් 1 2 3 4 5 ගණන් කොහොමද කරන්න ඕන? ඊට පස්සේ 6 7 දැන් 7 මං කරා. ඒතර 6 කරන්න පුළුවන්. ඊට පස්සේ මම ඒව බලනවා. මම කියනවා මේ ටික කොහොමද වෙන්නේ කියලා වෙනම මම ගෲප් එකට මෙසේජ් එකක් දාන්න කොහොමද මේ ටික වෙන්නේ කියලා. ටියුට් එකේ ගණන් ටික අපි Zoom එකේ හදන්නේ. හරි? ටියුට් දැන් ඔයගොල්ලෝ මේ ගණන් ටික දැන් මේ හදපු ගණන් ටික දැන් ඔයගොල්ලෝ නෝට් එකේ හදා ගන්න ඕන. ඊට පස්සේ මම ගෲප් එකට මෙසේජ් එකක් දානවා. අර තොග මට්ටම් වල ගණන් ටික හදන්න ඕන කොහොමද? ගැටු ප්ලේ කරන දල ගණන් ටික හදන්නේ කොහොමද කියලා. පැහැදිලිද? ඊට පස්සේ ඒ ගණන් හැදුවට පස්සේ මම Zoom එකේ වෙනම වෙලාවක් අරගෙන දවසට හෙට කරනවා නම් හෙට Zoom එකේ ඒ ටික බලනවා නම් අද මෙසේජ් එකක් දානවා මෙන්න මේ ගණන් ටික හෙට කරලා තියෙන්න ඕන කියලා. එතකොට ඔයගොල්ලෝ කරගෙන යන්නේ ඔයගොල්ලෝගේ වැඩ. ඊට පස්සේ ඒ ගණන් ටික Zoom එකේ මම පැහැදිලි කරනවා. එතකොට ඒකට හැමෝම එන්න ඕන. පැහැදිලිද? තේරුණාද? හරි. ඊට පස්සේ ටියුට් එකේ ගණන් ටිකක් තියෙනවා. ගැටු ප්ලේ කරනකොට නම් වෙනි ගණන් එකක් හදාගෙන යන්න 10 11 හදන්න යන්න එපා දැන්. හරි 10 11 දැන් හදන්න බෑ ඒක සංකීර්ණයි. නම් වෙනි ගණන් එකක් හදාගෙන යන්න. එතකොට දැන් 7 වෙනි ගණන් හදුවම ඔයගොල්ලෝ නම් වෙනි ගණන් එකක් ගැටු ප්ලේ කරන සම්පූර්ණ කරගන්න. තොග මට්ටම් වල EOQ වල ඉඳන් තොග මට්ටම් ටිකේ ගණන් ටික සම්පූර්ණ කරගන්න කල්පනාවෙන් අර සජාතීය ගණන් හදනකොට. පැහැදිලිද? හරි. එහෙනම් අපි ඊට පස්සේ තව පාඩමකින් හම්බෙමු. හරි.